හරි. උදාහරණට මේ ගානේ මේ අර ප්‍රත්‍යස්ත ගැටුමක ගානක් දුන්න හොඳ ගානක්. ඒකේ ඔප්පු කරන්න දුන්නේ මෙන්න මේ යන උපරිම උස සිම්පල් h වලට උත්තරය. හරි. දැන් මේ මෙන්න මේ පෘෂ්ඨය සුමටයි කියලා දුන්නා. මේවා කැපිටල් M ගාන, මෙයා නිස්කන්ධය සිම්පල් M. ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්තයි කියලා දුන්නා. ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්ත නම් පුතාට ගාමිතා සංස්කෘතියේ චාලක ශක්ති සංස්කෘතිය දෙකම දාන්න පුළුවන්. දැන් මෙයා නිශ්චලතාවයෙන් අත්හරින්න. නිශ්චලව තියෙන වස්තුවක් h2ක් වැටුණොත් උත්තරේ මූල 2යි GH. ඒක කාට හරි ගන්න බැරි නම් මෙතනින් ගන්න පුළුවන්. v වර්ග සමාන u වර්ග නම් 2s දාන්න u0. එතකොට ගුරුත්වයට තියෙන්නේ වැටෙන්නේ කැපිටල් h2. එතකොට v වල උත්තරේ මූල 2යි GH. හරි. ඕනමක විභව අඩුවන විභව ශක්තිය සමානයි වැඩි වෙන චාලක ශක්තිය කියලා භාගයෙන් v වර්ගයේ 2යි GH දෙන්නේ. භාගයෙන් v වර්ගයේ mgh ට සමාන කරලා ගන්න පුළුවන්. කොහොමද මෙයත් එක්ක ගැටෙන්න මොහොතකට ඉස්සෙල්ලා මේ සිම්පල් m වල ප්‍රවේගයේ මූල 2යි GH. හැබැයි ඒක තියෙන සිරස්. හැබැයි ගැටුමෙන් පස්සේ ඒකට දීලා තියෙනවා ගන්න මේ බෝලය යන්නේ මෙහාට. හැබැයි ගැටෙන්න ඉස්සෙල්ලා තිරස් ගම්මිතා නැහැ. ගැටෙන්න ඉස්සෙල්ලා උන සිරස් ගම්මිතා තියෙනවා. ගැටෙන්න ඉස්සෙල්ලා තිරස් ඒවා නැත්තම් ගැටුණට පස්සේ තිරස් ඒවා තියෙන්න බෑ. එහෙනම් බෝලේ දකුණට යනකොට කුඤ්ඤේ වමට ගිහිල්ලා ඒක නවත්තන්න ඕන. අපි හිතමු බෝලේ යන්නේ දකුණට v2 වේගයෙන් ගැටුණට පස්සේ කුඤ්ඤේ යනවා v1 වේගයෙන් කියලා. එහෙනම් පළමු ගැටුමට දාමු ගම්මිතා සංස්කෘතිය. පළමු ගැටුමට පෙරමුණු ගම්මිතාව සමානයි පසුමුණු ගම්මිතාව. ගැටුමට ඉස්සෙල්ලත් සිම්පල් M කැපිටල් M ගන්න තිරස්ස. සිම්පල් M ගේ තිරස් ගම්මිතා නැහැ. කැපිටල් M ගේ තිරස් ගම්මිතා නැහැ. ඒ විදිහට සිම්පල් M ගේ ගැටුමට මොහොතකට ඉස්සෙල්ලා ප්‍රවේගය තියෙන සිරස්ස. ඒතර සිරස් ගම්මිතාවක් තියෙනවා. හැබැයි තිරස් ඒවා ගන්නකොට සිරස් ඒවා තෑරෙනවා. දැන් දාන්න මේ වැඩේ හරි. දැන් දාන්න දකුණු දිශාවට අපි ගන්න සිම්පල් M v2 අපි ගන්න දිශාව තමයි ඒක තියෙන්නේ. මෙයා කැපිටල් M v1 ඒක ගන්න දිශාව ප්‍රතිවිරුද්ධව තියෙන්නේ. දැන් මේ ගම්මිතා සංස්කෘතියෙන් හැමතිස්සෙම අනවශ්‍ය පදයක් පුතා උක්ත කරගන්න. මොකද දන්නවද? චාලක ශක්ති සංස්කෘතියේදී අනවශ්‍ය පදේ ආපහු කැරකිලා එන්නේ. එතකොට ඒ අනවශ්‍ය පදයට ගත්තාගේ ආදේශ කරනවා. එතකොට අනවශ්‍ය පද ඉවත් වෙනවා කියන්නේ. ඒ අනවශ්‍ය පදේ v1. එහෙනම් මේක මේ පැත්තට ගන්න ධන කැපිටල් M v1 වෙනවා. එහෙනම් M v1 ලියන්න පුළුවන් M v2 බෙදීම කැපිටල් M v. ඉන්න පළවෙනි සමීකරණය අදාළයි. මොකද පුතාලා අපි යන්න ඕනේ බෝලේ පස්සේ. බෝලේ යන උඩම සහන. එතකොට මේ කුඤ්ඤාන වේග අනවශ්‍ය පද. කුඤ්ඤ මෙහාට ගියාට ඒක අනවශ්‍ය පදයක්. හැමතිස්සෙම ගම්මිතා සංස්කෘතිය අනවශ්‍ය පදේ උත්තර කරන්න චාලක ශක්ති සංස්කෘතියදී ආදේශ කරන්න. right. ගැටුම් ප්‍රත්‍යස්තයි. එහෙනම් පළමු ගැටුමට දානවා. පළමු ගැටුමට පෙරමුණු චාලක ශක්තිය සමානයි පසුමුණු චාලක ශක්තිය. ගැටෙන්න ඉස්සෙල්ලා සිම්පල් M ගේ චාලක ශක්තිය ගන්න භාගයෙන් මූල 2යි GH වල වර්ගය. දැන් කැපිටල් M ගේ චාලක ශක්තිය බිඳුව. දැන් චාලක ශක්තියට පිටේ දිශා නැහැ කියලා කිව්වනේ. සියලුම චාලක ශක්ති ධන, චාලක ශක්තිය ඍණාංග නැහැ. ඒ නිසා චාලක ශක්තිය ධන, ශක්තියේ දිශාවක් නැහැ. දැන් ගම්මිතාවේදී තමයි තිරස්ස දාද්දි සිරස් ඒවා තාරින්නේ. චාලක ශක්තියේදී එහෙම බෑ. සියලුම දිශා ඔස්සේ චාලක ශක්තිය ලියන්නේ. ගැටුමෙන් ඉස්සලා බෝලයට තියෙන චාලක ශක්තියක් වෙන්නේ කුඤ්ඤයට නෑ. ගැටුමෙන් පස්සේ බෝලයට තියෙන චාලක ශක්තිය වෙන්නේ භාගයෙන් v2 වල වර්ගය. මෙන්න කුඤ්ඤයට තියෙන භාගයෙන් කැපිටල් M v1 වල වර්ගය. මෙන්න දැන් මෙන්න මේ v1 අපිට අනවශ්‍යයි. v1 තාල මෙතන ආදේශ කරා. එහෙනම් බලන්න මේ දිගටම භාගයෙන් කැපෙනවා. මෙතන එනවා MV2 වල වර්ගයක් ගන්න කැපිටල් M
v1 කියන පුතේ සිම්පල් m v2 බෙදීම කැපිටල් m වල වර්ගය. එහා පැත්තේ ඉතුරුයි මේ පැත්තේ m වරක් 2gh කියලා වර්ගමූල වර්ග කරනකොට පුතේ වර්ගේ නැති වෙනවා. දැන් මේ හැම පදයකම සිම්පල් m තියෙනවා පේනවා. දැන් සිම්පල් m වලින් කපයියා. එහෙනම් 2gh සමානයි v2 වර්ගය ධන මෙතනට සිම්පල් m වර්ගයක් වෙනවා. මේකෙන් එකක් කපාගෙන යනවා. එකෙන් මේකෙන් බෙදාගෙන යනවා. මේ m වර්ගයේ එකෙන් එකයි එන්නේ. සිම්පල් m මේ වර්ගය මේ පද තුනටම අයිති m වර්ගය එනවා. එක සිම්පල් m මේකෙන් බෙදනකොට m ඉතුරු වෙනවා. v2 වර්ගය එනවා. ආපහු කැපිටල් m වර්ගයකුත් එනවා. හැබැයි මේ කැපිටල් M වර්ගයට මේ උඩ තියෙන කැපිටල් M එකක් කරනවා මෙතන ඉතුරුනේ M විතරයි. වරක් V2 වර්ගය. දැන් උදාහරණයක් පේනවා මේ පද දෙකේ V2 වර්ගය පොදුයි. එහෙනම් දෙලින්ම මෙතන V2 වර්ගය කෙලියට ගන්න. එතන මෙතනින් එන්නේ එකක්. වර්ගයක් එක පදේ ඉදිරියට ගන්නොත් එන්නේ එකෙන් බෙදෙනවා. එහෙනම් එක ධන M ධන M කියලනවා මොනවා V2 වර්ගය මේකේ කෙලියට ගන්න. එහෙනම් උදාහරණයක් කෙලින්ම V2 වර්ගය උත්තර ගන්න පුළුවන්. හැබැයි මේක උත්තර කරන්න ඉස්සෙල් මේකේ පොදු ආකාරය ගන්න. මේක ඉර දික් කරද්දි මෙයා මෙයාගෙන් මොකද කරන්නේ? මේ කැපිටල් M ප්ලස් සිම්පල් M එනවා. මේ පැත්ත තනි කරගන්න ඒකෙන් බෙදෙනවා. කැපිටල් M ප්ලස් සිම්පල් M. මෙයා ඊට පස්සේ මේක දික් කරුවා මෙයා මෙයාගේ වැඩි කරනවා. පොදු ආකාරය ගත්තට පස්සේ උදේ හරහට ගුණ කරන්න පුළුවන්. 2gh කැපිටල් M. මෙන්න මම මේ සමීකරණය කියලා ගන්න. ඔන්න පළවෙනියට ඉවර කරනවා. කරලා මේ V2 උත්තරයක් ගත්තා. මෙන්න V2 වල උත්තරය. දැන් හරි. ගම්මිතා සංසිතිය දැම්මා. ගම්මිතා සංසිතියෙන් අනවශ්‍ය පද යුක්ත කෙරුවා. ඊට පස්සේ චාලක ශක්ති සංසිතිය දැම්මා. චාලක ශක්ති සංසිතියේදී අර ගම්මිතාවේදී අනවශ්‍ය පදේ ආදේශ කෙරුවා. දැන් ඒ වැඩ හරි. දැන් මේ වගේම පුතාලා යන්න දෙවෙනි ගැටුමට. දැන් දෙවෙනි ගැටුමේදී කරන්න පුළුවන් ඕනනම් මේ v2 හොයාගත්ත එක දෙවෙනි ගැටුමේදී ආදේශ කරන්න පුළුවන්. නැත්නම් පළවෙනි ගාන හැදුවා වගේම දෙවෙනි ගැටුමටත් හදලා v2 වර්ගය උක්ත කරගන්න පුළුවන්. පළවෙනි ගැටුමෙන් ආපු v2 වර්ගයයි දෙවෙනි ගැටුමෙන් ආපු v2 වර්ගය වෙනස් වෙන්නේ සමාන කරන්න පුළුවන්. කැමති විදියට. රයිට් අපි යන් දෙවෙනි ගැටුම. මෙන්න දෙවෙනි ගැටුම. දෙවෙනි ගැටුම වෙන්නේ ඉස්සෙල්ලා සිම්පල් M මෙහාට එන v2 වල. මෙයා ඉන්නේ නිශ්චල. දෙවෙනි ගැටුමට ඉස්සෙල්ලා මෙයා ඉන්නේ නිශ්චල. හරි. මෙයා නිශ්චල. ගැටුමට පස්සේ අපි හිතමු මෙන්න ගැටුමට පස්සේ වෙන දේ මෙයා යනවා ඉදිරියට. මෙයා යනවා මෙහාට. අපි તો මෙයා මෙහාට යන ප්‍රවේග v3 කියලා. මෙයා කැපිටල් M. සිම්පල් M යන පුතේ උඩට දැන් කැපිටල් H තුනක් පහළට වැටෙනකොට ප්‍රවේගයේ මූල 2gh නම් උපරිම සිම්පල් H උසක් යන්නේ. මේ කියන්නේ උපරිම සිම්පල් H. එතකොට ආරම්භ ප්‍රවේගයක් මූල 2gh. හැබැයි ඒක සිම්පල් H. උදාහරණ නම් මේකට v වර්ග සමානයි u වර්ගය දැන් 2a ස්ථාන v වර්ගය උපරිම සෙත් බිඳුවයි u වර්ගය කියන්නේ ආරම්භ ප්‍රවේගය අපි වෙන එක ඊට යන්නේ ඍණ g වලින්. ඍණ 2gh. මේක මෙහාට ගන්න. එතකොට u වල උත්තරේ මූල 2gh. අන්න ඒකෙන් තමයි පාරමී කියන්නේ. කොහොමත් ඒවා නිකන් මූලිකව දැනගන්න. වස්තුවක් ගුරුත්වය යටතේ කැපිටල් H දුරක් වැටුණොත් ප්‍රවේගයේ මූල 2gh උපරිම උසක් H දුරක් යන ආරම්භ ප්‍රවේගයක් මූල 2gh. දැන් හරි. එහෙනම් ඔන්න මෙයා යන උපරිම උස H නම් සිම්පල් H නම් මේ ආරම්භ ප්‍රවේගයේ මූල 2gh. හරි. ඉස්සලා වගේ අපි පෙරමුණු ගම්මිතාවය සමානයි පසුමුණු ගම්මිතාවය දාමු. එහෙනම් පෙරමුණු ගම්මිතාවය අපි ඊටස්ස දාමු mv2 0 සමානයි කැපිටල් mv3. සිම්පල් m ට මුකුත් වෙන්නේ නැහැ ගැටුමට පස්සේ. මොකද ගැටුමට පස්සේ මෙයා යන්නේ උඩට කියලා තියෙනවා. ඊටස්ස දාපි සිරස්සේ වයින්නවා. බලන්න ගැටුමට ඉස්සෙල්ලා මෙයාට ඊටස්ස ගම්මිතාවයක් තියෙන mv2 මෙයා නිශ්චලයි. ගැටුමට පස්සේ මෙයාට ඊටස්ස ගම්මිතාවයක් තියෙන mv3 මෙයාට ගම්මිතාවයක් තියෙනවා. තිබ්බට තියෙන සිරස්ස අපි දාන්න ඊටස්ස. ඊටස්ස දාන්න සිරස්ස යමගේ යනවා.
මෙතනදී අනවශ්‍ය පදේ තමයි පුතේ V3. එහෙනම් ඒකේ V3 උක්ත කරගන්න. MV2 බෙදීම කැපිටල් L. මෙන්න ඊළඟ එක. හරි. දැන් ඊළඟ එකවත් පුතේ පූර්ව ප්‍රත්‍යස්තයි. එහෙනම් ඒකට මටත් අපි දාමු චාලක ශක්ති සංස්කෘතිය. එහෙනම් පෙරමුණු චාලක ශක්තිය සමානයි පසුමුණු චාලක ශක්තිය භාගයයි M V2 වල වර්ගය ධන 0 කැපිටල් M ඉස්සරයි. ගැටපට පස්සේ මෙයාගේ භාගයයි කැපිටල් M V3 වල වර්ගය ධන භාගයයි සිම්පල් M ප්‍රවේග වර්ගය කියන්නේ පුතේ මූල 2යි GH වල වර්ගය. මේ වගේමයි වර්ග කරනකොට මූලය නැති වෙනවා. එහෙනම් මම කෙලිම මෙතන පුතා 2යි G සිම්පල් H කියන්නේ. ඉස්සෙල්ලා වගේම සුළු කරමු. අනවශ්‍ය පද අයින් කරමු. දිගටම භාගයක් කැපිලා යනවා. එතකොට බලන්න V3 වලට ආදේශ කරමු MV2 වර්ගයක් මෙතන ඉතුරුයි. කැපිටල් M V3 කියන්නේ මෙන්න සිම්පල් MV2 බෙදීම කැපිටල් M වල වර්ගය. මෙන්න පුතේ V3 වර්ගය මෙන්න ඒක මෙතන ආදේශ කරමු. ධන සිම්පල් M වල 2GH ඉස්සෙල්ලා වගේම V2 වර්ගය උක්ත කරගමු. මේ හැම පදයකම සිම්පල් M තියෙනවා කපමු. මෙතන එක සිම්පල් M එකයි මෙතෙන් වර්ගයක් එනවා. මුළු සමීකරණයම පුතේ සිම්පල් M වලින් බෙදා යනවා. මේක කැපෙනවා මේක කැපෙනවා මෙතන සිම්පල් M එකක් ඉතුරු. එතකොට මේ පදේ මෙහාට ගේන්න. එතකොට පුතාට ඉස්සෙල්ලා වගේ වෙනවා V2 වර්ගය මෙහා එකයි. මෙතනින් සිම්පල් M වෙනවා මෙතන කැපිටල් M වර්ගයක් එනවා. එතකොට එක කැපිටල් M එකයි M වර්ගය. ඒකෙන් මෙයක් ඉතුරු. මේ පදේ මෙහාට දිරිනවා කැපිටල් M මෙහාට. හැම පදයක්ම සිම්පල් M වලින් බෙදුණා. එතකොට මෙතන සිම්පල් M වර්ගයෙන් එකෙන් මෙයක් බෙදුණා මේකෙන් මෙයක් ඉතුරු. මෙන්න පුතේ මේ V2 වර්ගයක් මෙහාට ගත්තා. හොඳට පැහැදිලි. මෙයාට මේ වර්ග මේ තුන් දෙනාටම මේ වර්ගයයි කි. මෙයා කැපිටල් M වර්ගයට එක කැපිටල් M එකක් කැපෙනවා. මෙන්න ඒක. ඊළඟට සිම්පල් M වර්ගයක් වෙනවා මුළු සමීකරණයම සිම්පල් M වලින් බෙදුණා මේකෙන් මෙයක් ඉතුරු. මෙන්න ඒක. මේ පදේ මෙහාට ගෙනාවා මේකෙන් උනා එච්චරයි. සමාන එහා පැත්තේ 2GH. දැන් මොකද කරන්නේ? හරස් ගුණ කරන්නේ ඉස්සෙල්ලා පොදුනාකාරය ගන්න. මේ ඉර දික් කරනකොටම මෙයා මෙයාගේ වැඩි කරනවා. එහෙනම් පුතාලා මේ ඉර දික් කරන්න. එතකොට මෙයා මෙයාගේ වැඩි වෙනවා. මෙතන කැපිටල් M වෙනවා. මෙතන ඉර තියෙනවා. මෙන්න ඉර දික් වෙනවා. දැන් මේක හරස් ගුණ කරන්න. දැන් මෙතන M වෙනවා. මේක අයින් වුණා මෙතන. මේ පදෙන් බෙදන්න. කැපිටල් M minus සිම්පල් M වෙනවා මෙතන. දැන් මෙන්න V2 වර්ගයටම ආයෙමත් උත්තරයක් ගත්තා. මේක B කියලා ගන්න. දැන් බලන්න පළවෙනි ගැටුමෙන් පුතාලට එනවා V2 වර්ගයට උත්තරයක් මෙන්න. දෙවෙනි ගැටුමෙන් V2 වර්ගයට උත්තරයක් එනවා මෙන්න. මම කරන්නේ දෙක සමාන කරනවා. නැත්තම් කෙනෙකුට තිබ්බා අපි අරකින් හොයාගත්ත V2 වර්ගය මෙන්න මෙතනදී ආදේශ කරනවා. එහෙම කළාත් h හොයාගන්න පුළුවන්. නැත්තම් මම මේක සමාන කරන්න. එහෙනම් මම කියන්නම් A සමානයි B. ඇයි ඔය දෙකෙන් මාන තියෙන V2 වර්ගය? A වලින් අරන් තියෙන පුතේ 2G capital H capital M බෙදීම capital M plus simple M. B වලින් අරන් තියෙන 2G simple H capital M බෙදීම capital M minus simple M. මේ capital M ට මේන් කැපෙනවා. ඔය වගේම 2G කැපෙනවා. මට හොයන්න කිව්වා මම h වලට උත්තරයක් එහෙනම් h වලට උත්තරේ නා මෙතන capital M plus simple M ඉතුරුයි. මෙතන capital H එකක් ඉතුරුයි. මේ capital M plus simple M හරහාට පුරුදු. එහෙනම් අගින් උඩ උස මේක. පුතාලා මේ ගණන් වලදී වැදගත් වෙන්නේ මම ඔයගලට හරි පැහැදිලිව කිව්වා. ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත නම් ගම්‍යතා සංස්කෘතිය දාන්න, චාලක ශක්ති සංස්කෘතිය දාන්න කියලා. ඉතින් මේ වගේ ගණන් වලදී අපි කරන්නේ හැම තිස්සෙම ගම්‍යතා සංස්කෘතියයි චාලක ශක්ති සංස්කෘතියයි දාන්න. මෙන්න ඒක තමයි මේ දෙක සමාන කරපු එක විතරයි කිව්වේ. මේ V2 වර්ගයේ ගත් එකයි මේකට සමාන කරනවා. ඒ සම දෙකෙන් මාන තියෙන තමයි 2G කැපෙනවා. කැපිටල් M උත් කැපෙනවා. යට කැපිටල් M සිම්පල් M විතර දෙක සමාන කරන්නේ කියනවා. ඒකයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. ඒතකොට උත්තරේ නම් උත්තරේ විදිහට නිකන් ලියන්න. නයිච් වල උත්තරේ එනවා. කැපිටල් H වල කැපිටල් M minus සිම්පල් M මේක උත්තේ මේ පැත්තට රෙඩි වුණා මේක මෙහාට. එතකොට අපිට ඕනේ H මේක එතන තියාගන්න. මේක දෙක තියන්න ඕනේ.
හැමතිස්සෙම මතක තියාගන්න ගම්මිතා සංස්කෘතියේදී අනවශ්‍ය පද යුක්ත කරගන්න. අවශ්‍ය කෙනෙන්නේ අනවශ්‍ය. අපි යන්නේ පුතේ බෝලේ පිටපස්සේ. මොකද බෝලේ ගන්න උපරිම තමයි හොයන්නේ. බෝලේ පස්සේ පන්නයන්. ඒතකොට අනවශ්‍ය පද එනවා. ගම්මිතා සංස්කෘතිය දාපු ගමන් පුතා අනවශ්‍ය පද යුක්ත කරගන්න. ඒක චාලක ශක්ති සංස්කෘතිය ආදේශ කරනවා. ඒතකොට අනවශ්‍ය පද කැපෙනවා. ඒතකොට පුතාට දුන්නු හොඳ ගානක් ඒක. මෙන්න ඒ ප්‍රත්‍යස්ත ගැටුමේ ගාන. හරි පුතාට ද්‍රවස්ථිතිය ගානක් දුන්නා. මේ යට තියෙන ද්‍රව්‍ය ඝනත්වය d උඩ තියෙන ද්‍රව්‍ය ඝනත්වය ρ වලට වඩා d වැඩි ඝනත්වය වැඩි කියන යට යනවා. නම් tan θ සමානයි d ඍණ ρ බෙදීම d ධන ρ කියලා ඔප්පු කරන්න. එහෙම නැත්නම් θ සමානයි tan inverse d ඍණ ρ බෙදීම d ධන ρ කියලා ඔප්පු කරන්න. ගාන මෙතන දීලා තිබ්බා මේ අංශ ගානුමයි කියලා. මේක අර අපි r කියලා ගන්න. මේ කෝණය θ කියලා දීලා තියෙනවා. මෙතන θ නම් මේකත් θ හේතුව මේ සමාන්තර රේඛා දෙක. එහෙනම් මේ පැත්තට විභජනය වුණාම පුතේ ඉන්නේ මේ පැත්තට r cos θ මේ පැත්තට r sin θ. මෙන්න r sin θ. ඊට පස්සේ බලන්න පුතාලා මේකත් දැන් මේක θ වුණාම මේ කෝණය වෙන්නේ 90 θ. මේක 90 θ වුණාම පුතේ මේක θ. අයි මේ කෝණය අංශක 90යි මේ මුළු කෝණය අංශක 90යි කියලා දීලා තියෙනවා. මේක θ නම් පුතේ මේක 90 θ. මේක 90 θ වෙන්නේ මෙතන 90ක් නිසා මේක θ වුණා. හැබැයි මේකත් එනම් පුතාලා මේ පැත්තට විභජනය කරන්න එතකොට ඉන්නේ r cos θ. මේ වගේ වත් කියලා දුන්නා. ඒතර මෙතන ඉඳලා මෙතනට වෙන්නේ පුතේ අර මේ කේශික බඩය මහත නොසලකාරින්න කිව්වා. එතකොට මේ මුළු එක මේ ටික cos θ නම් මේක ඇලෙන්නේ පුතේ r ඍණ r cos θ. ඔය වගේම මේකත් මෙතන ඉඳන් මෙතනටත් එහෙනම් මේ පදය r cos θ මේකේ r sin θ විභේදනය කරන්නේ මේක r sin θ මෙතනත් r sin θ. මෙතන මෙතනට මෙන්න මේ ටික r sin θ මෙතන මෙතනට මේ ටික r sin θ නම් මෙන්න මේ ටික ඉන්නේ r ඍණ r sin θ. මේ ටික ඉන්නේ r ඍණ r sin θ. අපි මේ සිරස්වල ගන්නේ අපිට අනිවාර්යෙන් පීඩනයේ සිරස් විතරයි අවශ්‍යයි. මෙතන වායුගෝල පීඩනය පීනවා. එහෙනම් ඒක වායුගෝල තාම නිරාවරණයි. වාතය තුලින් යට පීඩනය රැස් වෙන්නේ අපිට මෙතනක් පීනවා. මෙතනත් වායුගෝල පීඩනය වායුගෝල නිරාවරණය මෙතනක් පීනවා. මම මේ ලක්ෂ්‍ය x කියන්නම්. ලක්ෂ්‍යයක පීඩනය පුතේ කොයි පැත්තේ ලිව්වත් එකයි. මම මේ x ලක්ෂ්‍යයට මේ පැත්තෙන් ඇවිල්ලා පීඩනය ලියන්න. ආපහු x ලක්ෂ්‍යයට මේ පැත්තෙන් ඇවිල්ලා පීඩනය ලියන්න. මේ ගුණ ගන්නවා නෙමෙයි. මේ x අක්ෂයට වම් පැත්තෙන් ඇවිල්ලා පීඩනය ලියනවා දකුණු පැත්තේ ඇවිල්ලා පීඩනය ලියනවා. අපි දැන් ලියාගෙන බලන්න වම් පැත්තේ ලියමු. p0 ජොයක් තුලින් HOG ගන්න සිරස් විතරයි. මෙතන මෙතනට යන්න ඕන නම් පුතාලයන් මෙහෙම සිරස්. එහෙනම් p0 plus r minus r sin θ ඔන්නේ ශිරුවා වරක් රෝ වෙනකොට තියෙන පුතේ p d වරක් g ඔන්නේ පැත්ත හරියි. ඊළඟ එහා පැත්තට යන්න. මෙතන පීඩනය ලියමු. p0 plus හැමතිස්සෙම කිව්වා එකම ද්‍රව්‍යය තියනවා මුළු සෙක්කව කරන්න. එතන මෙතන r sin θ plus r cos θ. එහෙනම් p0 plus r sin θ plus r cos θ. දෙමදින්දම වෙනම ලියන්න ඉන්නේ. මේ බලන්න x අක්ෂයේ පීඩනය වම් පැත්තෙන් ඉන්න ඒක p0 plus මේක r minus r sin θ r minus r sin θ වරක් එක dg එහා පැත්තට එනවා පුතාලා p0 plus r sin θ plus r cos θ r sin θ plus r cos θ වරක් ඒකයට එන්නේ ρg. ඒක පුතාලා මේකයි ගණන් තේරුම්. තාම මම පල්ලෙහාටම ගියේ නැහැ. මම මෙතන යන කලින් ලියුවා p0 plus මේක plus මේක r minus r cos θ plus r minus
r cos theta වල pg. අනෝ මේ පද ඔක්කොම ලියලා අපි පැත්තේ p not මෙතන එකම දොරේ r sin theta plus r cos theta මෙන්න මේ h එක වරක් rho g එතන තියෙන rho දාන මේ කැලටත් h rho g ඕනේ h වලට r in r cos theta වල pg p not to b not කැපෙනවා විශාලත්ව සමාන වෙන ලකුණු සමාන දෙපැත්තෙන් කැපෙනවා ඊට පස්සේ හැම පදයකම g තියනවා g කැපිලා යනවා sin theta පද දාලා එක පැත්තකට ගන්න cos theta පද එක පැත්තකට ගන්න මම r sin theta පද මේ පැත්තට ගන්න දකුණු පැත්තට නැත්නම් r sin theta පද වම් පැත්තට ගන්න කැමති පැත්තකට ගන්න r sin theta පද වම් පැත්තට ගන්න මෙතන එනවා ඍණ sin theta වරක් d g කැපිලා යනවා පුතේ හැම පදයකම g තියෙනවා ඍණ sin theta වරක් d මම r sin theta එළියට ගත්තාම පුතේ මෙතන ඉතුරු වෙනවා ඍණ d මේ r sin theta වරක් rho එකක් තියෙනවා g කැපිලා කියන්නේ r sin theta වරක් rho එකක් තියෙනවා ඒක මේ පැත්තට ගත්තාම ඍණ වෙනවා එතකොට ඍණ rho එකක් මෙතනට එනවා මෙතනින් ඉතුරු වෙනවා ඍණ d එකක් මෙහා ගියාම rho එකක් තියෙනවා ඒක මෙහා පැත්තට අපව ඍණ වෙනවා ඔන්න මේ පදයක් මම ගත්තා මේ පදයක් ගත්තා දැන් cos theta පද එහා පැත්තට ගන්න r cos theta පද එහා පැත්තට ගමු මෙතනින් තියන අපිට r cos theta රෝලින් වැඩි වෙන්න ඕනේ මේ පදයක් ගත්තා මෙතනින් r cos theta වැඩි වෙනවා ඍණ d වලින් මේ පදයක් ගත්තා දැන් මේ පද ඔක්කොම අරන් ඉවරයි මේක මේවා ඔක්කොම හරි හැබැයි මේවා තාම ගත්තේ නැහැ g කැපිටල් ගියා මෙතනින් එනවා අපිට r d එකක් මෙයාගේ වැඩි වුණාම මම මෙන්න මෙයක් ගත්තා මෙයාගේ වැඩිවම ධන r d එකක් එනවා විශාලත්ව සමාන වෙන ලකුණු සමාන අපිට දෙපැත්තෙන් ලැබෙනවා එහෙනම් දැන් ඉතුරු වෙන්නේ මේ පැත්තට r sin theta බෙදීම මේක මෙහාට අරගෙන ඉන්න එතකොට බෙදීමක් වෙනවා r cos theta සමානයි rho ඍණ d බෙදීම ඍණ d ඍණ rho ඇත්තට මම මේ d ධන rho ගන්න ඕනලා තියෙන පෙන් පෙටි තමයි මම මේක ගත්තේ කෙනෙකුට මේ උත්තරේ එන්න පුළුවන් දැන් පුතාලට පුළුවන් මෙතන d ධන rho නේ තියෙන්නේ d ධන rho ගන්න එහෙනම් යටින් ලකුණ වැඩි කරලා උඩින් ලකුණ වැඩි කරලා උඩින් ලකුණ වැඩි කරපුවා වෙනවා පුතේ මේක d ඍණ rho කියනවා පදමාව වෙනවා මෙයා වෙනවා මෙයා ධන වෙනවා මෙයක් කිනෝලි වැඩි කරන්නේ මෙයා ධන වෙනවා දෙකම ඒ උඩයි යටයි දෙකම ඍණ වැඩි කරුවා කියලා වෙනසක් නැහැ දැන් පුතාලට ආකාර කරනවා කවුරු හරි sin theta පද දකුණට ගත්තා නම් ඔය ප්‍රශ්නේ නැහැ ඒ වුණාට ඒ ප්‍රශ්නේ පිළිපෙඩි තමයි මම මේ ගත්තේ කෙනෙකුට මෙහෙම આવොත් මෙහෙමත් කරන්න පුළුවන් කියලා එතකොට මේ තියෙන උත්තේ tan theta එහෙනම් tan theta සමානයි ඇවිල්ලා තියෙන්නේ උඩට d ඍණ rho යටට d ධන rho එතකොට පුතාලා එහෙනම් theta කියන්නේ මේක tan inverse ආගි නිසා theta ලියන්න පුළුවන් tan inverse d ඍණ rho බෙදීම d ධන rho කියන. දැන් මේක නම් වල වැදගත්කම වෙන්නේ මෙන්න මේ සිරස් උසවල් ලියා ගන්න එක. සිරස් උසවල් ලියා ගන්න. සිරස් උසවල් ලියා ගන්න පස්සේ ඔක්කොම කිරිම පුදුම දෙයකින්. ඒතකොට HOG ලියනකොට මතක තියාගන්න අපි ඉස්සාම සිරස් උසවල් තමයි ලියන්නේ. ඒක තමයි ඒ ගානේ ඩිස්කෂන් එක වෙන්නේ. right? පුතාලා මේ වගේ ගණන් දුන්නාම හැමතිස්සෙම හදන්න මේවා හරියම වැදගත්. මම ඔයගොල්ලෝ ඔය වගේ ඔයගොල්ලන්ට අමාරු කියන එකක්ම ඔයගොල්ලන්ගේ ඩිස්කෂන් එකලා සයිට් එකට දානවා පුතාලා ඒවා බලන්න රිපීට් කර කර බලන්න හදා බලන්න ගොඩක් ළමයි මේවා හදලා එවුවා කාට හරි බැරි වුණොත් කියලා තමයි මේ ඩිස්කෂන්ස් උත් දාන්නේ රයිට් එකත් බලන්න